අයිබෝවන් අපොස උසස් පෙළ ගිණුම්කරණයේ විෂයේ 13 ශ්‍රේණියට අදාළ කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. එහිදී නිපුණතා මට්ටම 14.7 පොදු කාර්ය පිරිවැය නිෂ්පාදිතයකට අවශෝෂණය කරන්නේ කෙසේද යන මාතෘකාව සාකච්ඡා කරන්න තමයි මම මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. මේ පාඩම අවසානයේදී ඔබට පුළුවන් වෙන්න ඕනේ පොදු කාර්ය පිරිවැය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. ඒ වගේම ඔබට පුළුවන් වෙන්න ඕනේ පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන සහ නිෂ්පාදන නොවන ලෙස වර්ගීකරණය කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. ඊළඟට මේ පොදු කාර්ය පිරිවැය බෙදා හරින ක්‍රියාපිළිවෙලක් තියෙනවා. අනුපිළිවෙලක් තියෙනවා. අන්න ඒ අනුපිළිවෙල නැත්නම් බෙදා හරින ක්‍රියාපිළිවෙල නම් කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි පොදු කාර්ය පිරිවැය ලබාගෙන පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක් හදනවා. මේ පාඩම අවසානයේදී ඔබට පුළුවන් වෙයි දැක ගන්න කොහොමද පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක් පිළිල කරන්න කියන එක. ඒ නිසා මේ පාඩම අවසානයේ ඔබට පුළුවන් වෙන්න ඕනේ පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාවක් සකස් කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. අවසානයේදී අපි දැනගන්න ඕනේ කොහොමද පොදු කාර්ය පිරිවැය යම්කිසි නිෂ්පාදිතයකට. දැන් නිෂ්පාදිතයක් කියලා කියන්නේ භාණ්ඩයක් හෝ සේවයක්. ඒක තමයි උසස් පෙළ මට්ටමේදී පිරිවැය ඒකකයක් ලෙස අපි හඳුනාගන්නේ. අන්න ඒ නිෂ්පාදිතයකට පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කරන්නේ කෙසේද කියලා පැහැදිලි කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. හොඳයි. අපි පොදු කාර්ය පිරිවැය කියන්නේ කුමක්ද කියලා විස්තර කරන්න කලින් දුල පුතල මතක් කරගන්න කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප කියන මාතෘකාවේදී අපි කතා කරා පිරිවැය කියන මාතෘකාව. එතකොට දුල පුතලට මතකයි නම් පිරිවැය කිව්වේ යම්කිසි නිෂ්පාදිතයක් බිහි කරන්න දායක කරගන්න ආර්ථික සම්පත්වල මූල්‍යමය වටිනාකම. ඒ පිරිවැය සමහර අයිතම යම්කිසි නිෂ්පාදිතයක් සමග ඒ කියන්නේ භාණ්ඩයක් හෝ සේවයක් සමග පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් ලෙස අපි ගත්තොත් එහෙම පෑනක් ඒ පෑන හදන්න දායක කරගන්නා ප්ලාස්ටික් කියන අමුද්‍රව්‍ය කොච්චර ප්‍රමාණයක්ද කියලා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ඒ පෑන හදන්න දායක වන ඍජු ශ්‍රමිකයන්ගේ වැටුප් පිරිවැය ඒ පෑනට කොච්චරක් යනවද කියලා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. එතකොට සමහර පිරිවැය අයිතම තියෙනවා නිෂ්පාදිතය සමග පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. අමුද්‍රව්‍ය වගේ අයිතම. නමුත් ඒ අතර තියෙනවා නිෂ්පාදිතයක් සමග පැහැදිලිව හඳුනා ගන්න බැරි අයිතම. දැන් අපි උදාහරණයක් ලෙස ගත්තොත් එහෙම දැන් පෑන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක යන්ත්‍රවලට යොදන තෙල් එතකොට අපිට හොයාගන්න බෑ එක පෑනකට අර යන්ත්‍රවලට දාපු තෙල් වලින් කොච්චර ප්‍රමාණයක් අදාළ වෙනවද කියලා පැහැදිලිව හඳුනා ගන්න බෑ. ඒ වගේම අපි හිතමුකෝ කර්මාන්ත ශාලාව පිරිසිදු කරන ද්‍රව්‍ය නැත්නම් ඒ පිරිසිදු කරන සේවකයන්ට ගෙවන වැටුප් ඒ වගේ පිරිසිදු කරන ද්‍රව්‍ය ඊළඟට පිරිසිදු කරන සේවකයන්ට ගෙවන වැටුප් වලින් කොච්චර ප්‍රමාණයක් එක පෑනකට අදාළ වෙනවද කියලා පැහැදිලිව හඳුනා ගන්න බෑ. ඒ නිසා ඔබට තිරයක් දැක ගන්න පුළුවන් යම්කිසි නිෂ්පාදිතයක් ඒ කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් සමග පැහැදිලිව වෙන්කර හඳුනා ගන්න බැරි පිරිවැය තියෙනවා. මම අර කියපු කර්මාන්ත ශාලාවේ යන්ත්‍රවලට යොදන තෙල් වගේ දේවල්. ඊළඟට කර්මාන්ත ශාලාව පිරිසිදු කරන ද්‍රව්‍ය වගේ දේවල්. ඊළඟට ඒ පිරිසිදු කරන සේවකයන්ට ගෙවන වැටුප් වගේ දේවල්. ඒ අනුව යම්කිසි නිෂ්පාදිතයකට පැහැදිලිව වෙන්කර හඳුනා ගන්න බැරි ඒ වගේම නිෂ්පාදන ඒකක රාශියක් වෙනුවෙන් දරන පිරිවැයට කියනවා පොදු කාර්ය පිරිවැය කියලා. දුල පුතාලා මෙතන මතක තියාගන්න පොදු කාර්ය පිරිවැයට කියන තවත් නමක් තමයි වක්‍ර පිරිවැය. එතකොට පොදු කාර්ය පිරිවැය කිව්වත් වක්‍ර පිරිවැය කිව්වත් දෙකින්ම අදහස් කරන්නේ එකම අර්ථය. ඒ නිසා මම නැවත පැහැදිලි කරනවා පොදු කාර්ය පිරිවැය කියන්නේ යම්කිසි නිෂ්පාදන ඒකකයක් සමග පැහැදිලිව හඳුනා ගන්න බැරි නිෂ්පාදන ඒකක රාශියක් වෙනුවෙන් දරන පිරිවැයට කියනවා පොදු කාර්ය පිරිවැය හෙවත් වක්‍ර පිරිවැය කියලා. එතකොට මෙන්න මේ වක්‍ර පිරිවැය හෙවත් පොදු කාර්ය පිරිවැය කොටස් තුනක් තියෙනවා. ඒ තමයි වක්‍ර ද්‍රව්‍ය පිරිවැය. දැන් අපි උදාහරණයක් ලෙස ගමු. අර මම ඉස්සෙල්ලා ගත්ත උදාහරණේ කර්මාන්ත ශාලාව පිරිසිදු කරන්න
එක එක ද්‍රව්‍ය භාවිතා කරනවා. පිරිසිදු කාරක ද්‍රව්‍ය භාවිතා කරනවා. ඒ වගේම කර්මාන්ත ශාලාවේ යන්ත්‍රවලට භාවිතා කරන තෙල් තියෙනවා. එතකොට ඒ තෙල් එහෙම නැත්නම් ඒ පිරිසිදු කරන ද්‍රව්‍ය නිෂ්පාදිතයක් සමග පැහැදිලිව හඳුනා ගන්න බැරි නිසා අපි වර්ග කරා පොදුකාර පිරිවැයවත් වක්‍ර පිරිවැය කියලා. හැබැයි මේ වක්‍ර පිරිවැය දැරුවේ ද්‍රව්‍යයක් වෙනුවෙන්. ඒ කියන්නේ තෙල් කියලා කියන ද්‍රව්‍යයක්. ඒ වගේම පිරිසිදු කරන ද්‍රව්‍ය කියන්නේ ද්‍රව්‍යයක්. ඒ වගේ වක්‍ර ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම අර මම කිව්වා පිරිසිදු කරන සේවකයන්ට ගෙවන වැටුප. එතකොට ඒ වැටුපත් අපිට හොයාගන්න බෑ. කර්මාන්ත ශාලාව තුල නිෂ්පාදනය කරන එක පෑනකට කොච්චර ප්‍රමාණයක්ද කියලා පැහැදිලිව හොයාගන්න බෑ. වෙන් කරන්න බෑ. ඒ නිසා ඒක වක්‍ර හේවත් පොදුකාර පිරිවැයක්. හැබැයි ඒ වක්‍ර පිරිවැය වක්‍ර ශ්‍රමයේ වෙනුවෙන් දරන්නේ. එතකොට ඔබට පැහැදිලි වෙන්න ඕනේ වක්‍ර පිරිවැය ද්‍රව්‍ය වෙන්න පුළුවන්, ශ්‍රමයේ වෙන්න පුළුවන්. ඒ වගේම ද්‍රව්‍යයක් නොවන, ශ්‍රමයක් නොවන වක්‍ර පිරිවැය තියෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස ගත්තොත් එහෙම කර්මාන්ත ශාලාවේ විදුලිය. එතකොට විදුලිය කියන්නේ ද්‍රව්‍යයක් නෙමෙයි. විදුලිය කියන්නේ ශ්‍රමය නෙමෙයි. එහෙමනම් වක්‍ර වෙනත්. මොකද විදුලි වියදම දරනවා විවිධ කටයුතු වලට, භාණ්ඩ රාශියකට දරනවා, පරිපාලන කටයුතු වලට දරනවා. එතකොට අපිට පැහැදිලිව එක නිෂ්පාදිතයකට යන විදුලි වියදම හොයාගන්න බෑ. ඒ නිසා විදුලිය කියන්නේ වක්‍ර හේවත් පොදුකාර වියදමක්. හැබැයි එතනත් වක්‍ර පිරිවැයනොත් ද්‍රව්‍යකුත් නෙමෙයි, ශ්‍රමයකුත් නෙමෙයි. මොකද්ද? වක්‍ර වෙනත් පිරිවැයක් වෙනවා. ඒ නිසා මේ පොදුකාර්ය හේවත් වක්‍ර පිරිවැය කියන පිරිවැය කොටස් තුනකින් සමන්විත වෙනවා. දැන් දුල පුතාලට කියන්න පුළුවන් වෙයි. ඒ කොටස් තුන මොනවද? වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත්. ඉතින් මම තිරේ දක්වලා තිනවා ඒ වගේ උදාහරණ කීපයක්. ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයක, අපි කියන ෆර්නිචර් නිෂ්පාදනය කරන ආයතනයක ගම්, තීන්ත, පොලිෂ්, වානිෂ්, කම්හල් මුරකරුගේ වැටුප්, සුපරීක්ෂණ වේතන, විකුණුම් සේවක වැටුප්, කම්හල් කුලි, වරිපනම්, විදුලිය, ඒ සියලුම දේවල් ඔබ තර්ක කරලා බැලුවොත් එහෙම දැන් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන එක ගෘහ භාණ්ඩයක් සමග පැහැදිලිව හඳුනා ගන්න බෑ. ඒ නිසා මේ සියලු පිරිවැයයිතම අපි වර්ගීකරණය කරන්නේ වක්‍ර හේවත් පොදුකාර පිරිවැය ලෙස. ඒතර ඔය අතර තියෙනවා වක්‍ර ද්‍රව්‍යයක් තියෙනවා, වක්‍ර ශ්‍රමයක් තියෙනවා, වක්‍ර වෙනතුත් තියෙනවා. දැන් උදාහරණයක් ලෙස ගම්, තීන්ත, පොලිෂ්, වානිෂ් වගේ දේවල් මොනවද? වක්‍ර ද්‍රව්‍ය. මුරකරු වැටුප්, සුපරීක්ෂණ වේතන, විකුණුම් සේවක වැටුප් කියන්නේ මොනවද? වක්‍ර ශ්‍රමය. කුලි, වරිපනම්, විදුලිය වගේ දේවල් මොනවද? වක්‍ර වෙනත්. ඒ නිසා වක්‍ර පිරිවැය හේවත් පොදුකාර පිරිවැය ඇතුලේ වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත් කියන පිරිවැය වර්ග තුනම ඇතුළත් වෙනවා. ඊළඟට අපි බලමු වක්‍ර පිරිවැය හේවත් පොදුකාර පිරිවැය වර්ගීකරණය කරන්නේ කෙසේද කියලා. දුල පුතාලා මතක තියාගන්න මේ වර්ගීකරණය ඉතාමත් වැදගත්. බොහෝ අවස්ථාවල මට තියෙන අත්දැකීම් අනුව ඔබ මේ වර්ගීකරණය පටලව ගන්නවා. එහෙම නැත්නම් වරද්දවා ගන්නවා. ඒ නිසා මේ වර්ගීකරණය අත්‍යවශ්‍යයි විභාගෙදී හොඳින් ප්‍රශ්න වලට මුහුණ දෙන්න. ඒ නිසා මේ වර්ගීකරණය හොඳින් අහගන්න සහ අවබෝධ කරගන්න. අපි වක්‍ර පිරිවැය හේවත් පොදුකාර පිරිවැය කියන්නේ මොකක්ද කියලා මීට පෙර පැහැදිලි කරගත්තා. අපි දැන් බලන්න යන්නේ මේ වක්‍ර හේවත් පොදුකාර පිරිවැය කොහොමද වර්ගීකරණය කරන්න කියලා. අපි මීට කලින් අවස්ථාවේදී කතා කරා වක්‍ර හේවත් පොදුකාර පිරිවැය වර්ගීකරණය කරනවා කියලා වක්‍ර ද්‍රව්‍ය, මතකද? වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත් කියලා. දැන් නැවතත් මම මේ කතා කරනවා වර්ගීකරණයක් ගැන. එතකොට ඔබට යම් ගැටලුවකුත් ඇති වෙයි. ඉස්සෙල්ලා කතා කරපු වර්ගීකරණය නෙමේද මේ කතා කරන්න යන්නේ කියලා. අපි බලමු මෙතෙන්දී වක්‍ර හේවත් පොදුකාර පිරිවැය වර්ගීකරණය කරන්නේ කෙසේද කියලා. මම නැවත ඔබට සඳහන් කරනවා මීට පෙර අපි වක්‍ර පිරිවැය හේවත් පොදුකාර පිරිවැය වර්ගීකරණය කරා වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත් කියලා. හැබැයි ඔය වර්ගීකරණය අපි මේ පාඩමේදී භාවිතා කරන්නේ නැහැ. අන්න ඒකම තමයි දුවේ පුතේ මම ඔබලට කිව්වේ මේ වර්ගීකරණයේ බොහෝ අවස්ථාවල ඔබ පටලවා ගන්නවා නැත්නම් වරද්දවා ගන්නවා කියලා. අපි බලමු වක්‍ර පිරිවැය හේවත් පොදුකාර පිරිවැය වර්ගීකරණය කරන්නේ කෙසේද කියලා. වක්‍ර පිරිවැය වර්ගීකරණය කරනවා එකක් නිෂ්පාදන පොදුකාර පිරිවැය ලෙස. ඔබට පේනවා තිරේ නිෂ්පාදන පොදුකාර පිරිවැය සහ නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය ලෙස වර්ගීකරණය කරනවා. දැන් නැවත මතක් කරගන්න අපි ඉස්සල්ලා කතා කරේ වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය, වක්‍ර වෙනත් කියන වර්ගීකරණය.
නමුත් ඔය වර්ගීකරණයේ නෙමේ අපි මේ පාඩම පුරාවට භාවිතා කරන්නේ. අපි භාවිතා කරන්නේ මෙන්න මේ නිෂ්පාදන පොදු කාර්ය සහ නිෂ්පාදන නොවන පොදු කාර්ය කියන වර්ගීකරණය. දැන් අපි ඉස්සෙල්ලම බලමු නිෂ්පාදන පොදු කාර්ය කියන්නේ මොනවද කියලා. බලන්න යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට අපිට ඇනෝමක් ඒ කියන්නේ ඕඩර් එකක් ලැබිච්ච අවස්ථාවේ සිට එම භාණ්ඩය නිම කරන තෙක් දරන සියලු පොදු කාර්ය වියදම් වල එකතුව තමයි නිෂ්පාදන පොදු කාර්ය කියලා කියන්නේ. සරලව භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට අදාළ පොදු කාර්යය තියෙනවනේ. අර ඉස්සල්ලා අපි කතා කරපු උදාහරණයේදී දැන් පෑන් නිෂ්පාදනය කරනකොට ඒ නිෂ්පාදන යන්ත්‍රවලට තෙල් දාන්න එපා. එතකොට ඒ තෙල් කියන්නේ නිෂ්පාදනයට අදාළ පොදු කාර්ය වියදමක්. ඒ කර්මාන්ත ශාලාව පිරිසිදු කරන්න එපා. එතකොට කර්මාන්ත ශාලාව පිරිසිදු කිරීමට යන ද්‍රව්‍ය සහ වැටුප් කියන්නේ නිෂ්පාදනයට අදාළ පොදු කාර්යයක්. අන්න ඒ වගේ පිරිවැය අයිතම වලට කියනවා නිෂ්පාදන පොදු කාර්ය කියලා. ඒ නිසා මම නැවත තිරේ තියෙන නිර්වචනය කියවනවා භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට ඇනෝමක් ලද අවස්ථාවේ සිට එම භාණ්ඩය නිම කරන තෙක් දරන සියලු පොදු කාර්ය වියදම් තමයි නිෂ්පාදන පොදු කාර්ය කියලා කියන්නේ. ඔබට තිරේ දැක ගන්න පුළුවන් නිදසුන් කීපයක්. කම්හල් සුපරීක්ෂණ වේතන. ඔබ බලන්න හොඳින් කම්හල් සුපරීක්ෂණ වේතන. ඒ කියන්නේ නිෂ්පාදන ආයතනයේ නැත්නම් නිෂ්පාදනාගාරයේ සුපරීක්ෂකයන්ගේ වේතන. ඊළඟට යන්ත්‍ර රක්ෂණ ගාස්තු. දැන් දුවේ පුතේ මතක තියාගන්න යන්ත්‍ර භාවිතා කරන්නේ බොහෝ විට නිෂ්පාදනාගාරය තුල. ඒ නිසා නිෂ්පාදන ව්‍යාපාරයක යන්ත්‍ර ලබා දුන්නොත් එහෙම ඔබ උපකල්පනය කරන්න ඕනේ ඒ යන්ත්‍ර භාවිතා කරන්නේ නිෂ්පාදනාගාරය කියලා. වෙනත් විදියකට ගානේ කිව්වොත් එහෙම ඒ විදියට උපකල්පනය කරන්න ඕනේ. එහෙම නැත්නම් උපකල්පනය කරන්න යන්ත්‍ර භාවිතා කරන්නේ කොහෙද? නිෂ්පාදනාගාරයේ. ඒනෝ යන්ත්‍ර රක්ෂණ ගාස්තු කියන්නේ යන්ත්‍ර ෂය කියන්නේ නිෂ්පාදනයට අදාළ පොදු කාර්ය පිළිවෙලක්. ඒ නිසා ඒවට කියනවා නිෂ්පාදන පොදු කාර්ය කියලා. ඊළඟ අයිතමේ ගන්න කම්හල් කුලිය. කම්හලේ කුලිය. එතකොට ඒ කම්හලේ කුලිය කියන්නේ නිෂ්පාදනයට අදාළ පොදු කාර්ය වියදමක්. ඊළඟ අයිතමේ කම්හල් ගොඩනැගිලි ෂය. කම්හල් ගොඩනැගිලි ෂය. එතකොට කම්හල් ගොඩනැගිල්ලේ ෂය නිෂ්පාදනයට අදාළ පොදු කාර්ය වියදමක්. ඒ නිසා දුල පුතලට පැහැදිලි වෙන්න ඕනේ මෙන්න මේ නිෂ්පාදන පොදු කාර්ය කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමට ඇනෝමක් ලද අවස්ථාවේ සිට එම භාණ්ඩය නිම කරන තෙක් දරන සියලු පොදු කාර්ය වියදම් වල එකතුවයි. අපි යමු එහා පැත්තට. ඒ කියන්නේ නිෂ්පාදන නොවන පොදු කාර්ය පිළිවෙල කියන කොටසට. දැන් තුල පුතලටම පැහැදිලි වෙන්න ඕනේ නිෂ්පාදන නොවන පොදු කාර්ය කියන්නේ පොදු කාර්ය පිළිවෙලක් තමයි. හැබැයි ඒ පොදු කාර්ය පිළිවෙල භාණ්ඩයක් හෝ සේවයක් නිෂ්පාදනය කිරීමට අදාළ නැහැ. දැන් අපි ගමුකෝ අර පෑන් නිෂ්පාදනය කරන ආයතනයේම විකුණුම් සේවකයාගේ වැටුප. ඒතර විකුණුම් සේවකයා කරන්නේ නිෂ්පාදන කටයුත්තක් නෙමෙයි. ඒ නිසා විකුණුම් සේවකයාගේ වැටුප නිෂ්පාදනයට අදාළ නොවන නිසා අපි කියනවා නිෂ්පාදන නොවන පොදු කාර්ය පිළිවෙලක් ලෙස. දැන් බලන්න ඔය තිරේ දැක්වෙන නිර්වචනය නිෂ්පාදන පිරිවැයේ කොටසක් ලෙස නොසැලකෙන පොදු කාර්ය පිරිවැය. ඒ කියන්නේ නිෂ්පාදිතයේ පිරිවැයේ කොටසක් වෙන්නේ නැහැ. අර අපි කතා කරපු පෑනේ කොටසක් වෙන්නේ නැහැ. එහෙම කොටසක් නොවන පිරිවැයට තමයි අපි කියන්නේ නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය කියලා. බලන්න නිදසුන් පරිපාලන වියදම්. දැන් ආයතනයක් පරිපාලනය කරද්දී සේවක වැටුප් ගෙවන්න වෙයි, රක්ෂණ ගාස්තු ගෙවන්න වෙයි. ඒ ආදී වශයෙන් පරිපාලන වියදම් නිෂ්පාදනයට අදාළ වෙන්නේ නැහැ. පරිපාලන කටයුත්තක්. ඒ නිසා ඒවා නිෂ්පාදන නොවන පොදු කාර්ය පිළිවෙල වෙනවා. ඊළඟට විකුණුම් හා බෙදා හැරීමේ පිළිවෙල. විකුණුම් සේවක වැටුප්, විකුණුම් කොමිස්, දුන් වට්ටම් ආදී වශයෙන් විකුණුම් හා බෙදා හැරීමේ වියදම් නිෂ්පාදන පොදු කාර්ය වියදමක් වෙන්නේ නැහැ. ඊළඟට මූල්‍ය පිළිවෙල. දැන් අපේ ආයතනය බැංකු ණයක් අරන් තිබුණොත් ඒ ණය සඳහා ගෙවන පොලිය මූල්‍ය පිළිවෙලක්. එතකොට ඒ මූල්‍ය පිරිවැය නිෂ්පාදිතයේ පිරිවැය කොටසක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ මූල්‍ය පිරිවැයත් නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය. වෙනත් වියදම්. තොග කපා හැරීම වෙන්න පුළුවන්. ඊළඟට ස්ථාවරවත්කම් විකිණීමේ අලාභ තියෙන්න පුළුවන්. ඒ වගේ වෙනත් වියදමුත් නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැයක් වෙනවා. දැන් දුවේ පුතේ බලන්න මේ පරිපාලන වියදම්, විකුණුම් හා බෙදා හැරීමේ වියදම්,
මූල්‍ය පිරිවැය වෙනත් වියදම්. ඔය අයිටම 4 ඔබට බොහොම හුරු පුරුදු වෙන්න ඕනේ. ඇයි? ඔබට මතකයි නම් මූල්‍ය ගිණුම්කරණයේ හදපු ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය. අන්න ඒ ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ වියදම් අයිටම කියලා ගත්තේ ඔන්න ඔය 4 නේද? මොනවද? පරිපාලන වියදම්, විකුණුම් හා බෙදා හැරීමේ පිරිවැය, මූල්‍ය පිරිවැය සහ වෙනත් වියදම්. ඒ නිසා අපිට පැහැදිලි ලාභ හෝ අලාභ ප්‍රකාශනයට මාරු කරන්නේ නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය කියලා. ඒ නිසා මෙන්න මේ වර්ගීකරණය හොඳින් මතක තියාගන්න. අර අපි ඉස්සෙල්ලා කතා කරපු වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර සමය, වක්‍ර වෙනත් කියන වර්ගීකරණය නෙමෙයි අපි මේ පාඩම පුරාවට භාවිතා කරන්නේ. සම් මේක පැහැදිලිව අවබෝධ කරගන්න. එහෙම නැත්නම් ඔබට ඉදිරි මාතෘකාවලදී, ඉදිරි අභ්‍යාසවලදී ගැටලු සහගත තැන් ඇති වෙන්න පුළුවන්. අපි ඉදිරියට යමු. මම සාරාංශයක් ඉදිරිපත් කරන්න කැමති මෙතෙන්දී විශේෂයෙන්ම ඔබට මතකයි නම් කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප කියන මාතෘකාවේදී අපි කතා කරා පිරිවැය කියන්නේ මොකක්ද කියලා. යම්කිසි නිෂ්පාදිතයක්, ඒ කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් බිහි කරනකොට ඒ නිෂ්පාදිතය බිහි කරන්න දායක කරගන්නා ආර්ථික සම්පත්වල මූල්‍යමය වටිනාකම තමයි පිරිවැය කියලා කිව්වේ. එතකොට ඒ පිරිවැය කොටස් දෙකකට අපි බෙදුවා, ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියලා. ඍජු පිරිවැය කිව්වේ යම්කිසි නිෂ්පාදිතයක්, ඒ කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් සමග පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් පිරිවැයට කිව්ව ඍජු පිරිවැය කියලා. ඒ යටතේ ඍජු ද්‍රව්‍ය පිරිවැය අපි විස්තර කරගත්තා. ඒ වගේම ඍජු ශ්‍රම පිරිවැය විස්තර කරා සහ ඍජු වෙනත් පිරිවැය විස්තර කරා. අද අපි කතා කරන්න පටන් ගත්තේ මෙන්න මේ පොදු කාර්ය පිරිවැය හෙවත් වක්‍ර පිරිවැය කියන මාතෘකාව. එතකොට අද අපේ පාඩමේ මාතෘකාව යොමු වෙන්නේ, අවධාරණය කරන්නේ මෙන්න මේ වක්‍ර පිරිවැය හෙවත් පොදු කාර්ය පිරිවැය කෙරෙහි. ඉතින්දි මම මුලින්ම මේ වක්‍ර හෙවත් පොදු කාර්ය පිරිවැය වර්ගීකරණය කරා වක්‍ර ද්‍රව්‍ය ලෙස, වක්‍ර ශ්‍රමය ලෙස, වක්‍ර වෙනත් ලෙස වර්ගීකරණය කරා. හැබැයි ඊට පස්සේ මම කිව්වා මේ වක්‍ර හෙවත් පොදු කාර්ය පිරිවැය අපි මෙන්න මේ ආකාරයට වර්ගීකරණය කරන්නේ. අපි වක්‍ර හෙවත් පොදු කාර්ය පිරිවැය වර්ගීකරණය කරනවා කියලා මම කිව්වේ වෙනත් ආකාරයකට. ඒ තමයි නිෂ්පාදන පොදු කාර්ය සහ නිෂ්පාදන නොවන පොදු කාර්ය කියලා. මේ වන විට අපි හොඳට පැහැදිලි කරගත්තා නිෂ්පාදන පොදු කාර්ය කියන්නේ මොනවද? ඒ කියන්නේ කොටින්ම නිෂ්පාදනය හා සම්බන්ධ පොදු කාර්ය. ඊළඟට නිෂ්පාදන නොවන පොදු කාර්ය කියන්නේ නිෂ්පාදනයට සම්බන්ධයක් නැති පොදු කාර්ය. දැන් දුවල පුතාලා හොඳට මතක තියාගන්න මේ පාඩමේදී අපි අවධාරණය කරන්නේ මෙන්න මේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කෙරෙහි. මේක ඉතාමත් වැදගත්. නිෂ්පාදන පොදු කාර්ය විතරයි අපි මේ පාඩමේදී අවධාරණය කරන්නේ. අපි මෙතෙන්දී බලන්නේ මේ නිෂ්පාදන පොදු කාර්ය කොහොමද නිෂ්පාදිතයකට, ඒ කියන්නේ භාණ්ඩයකට හෝ සේවයකට ඇතුළත් කරන්නේ කියලා. අපි ඉස්සෙල්ලම බලමු ඇයි නිෂ්පාදන පොදු කාර්ය භාණ්ඩයකට හෝ සේවයකට ඇතුළත් කරන්න අවශ්‍ය වෙන්නේ. තුල පුතලා හිතන්න දැන් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය භාණ්ඩයකට හෝ සේවයකට ඇතුළත් කරේ නැත්නම් භාණ්ඩයේ හෝ සේවයේ පිරිවැය කුමක් වේද? මම උදව් කරොත් එහෙම අව탁සේරු වේද, අධි탁සේරු වේද? ඔබට හිතා ගන්න පුළුවන්. ඍජු පිරිවැය විතරයි ඒතර ඇතුළත් වෙන්නේ භාණ්ඩයේ හෝ සේවයේ පිරිවැය තුළට. ඒ නිසා නිෂ්පාදන පොදු කාර්ය ඇතුළත් නොවන නිසා භාණ්ඩයේ හෝ සේවයේ පිරිවැය අව탁සේරු වේ. එතකොට භාණ්ඩයේ හෝ සේවයේ පිරිවැය අව탁සේරු වුණොත් බොහෝ විට පිරිවැය මත තමයි මිල කිරීම කරන්නේ නේ, ප්‍රයිසිං කරන්නේ. එතකොට පිරිවැය අව탁සේරු වුණොත් බොහෝ විට මිලත් අව탁සේරු වේ. එතකොට ඒ මත ගන්න තීරණ සියල්ල වරදී. ඒ නිසා ඔබට පැහැදිලි වෙන්න ඕනේ මේ නිෂ්පාදන පොදු කාර්යයත් කෙසේ හෝ අපි නිෂ්පාදිතයකට, ඒ කියන්නේ භාණ්ඩයකට හෝ සේවයකට ඇතුළත් කරන්න ඕනේ. ඇතුළත් කරේ නැත්නම් භාණ්ඩයේ හෝ සේවයේ පිරිවැය මොකක් වේද? අව탁සේරු වේ. අව탁සේරු වුණොත් මිලකරණේ අව탁සේරු වේ. ඒ නිසා ගන්න තීරණ වරදීවි. ඒ නිසා ඔබට දැන් තේරෙන්න ඕනේ ඇයි මේ නිෂ්පාදන පොදු කාර්ය අපි භාණ්ඩයට හෝ සේවයට ඇතුළත් කරන්න කියලා. ඒ නිසා මේක ඉතාමත් වැදගත් මාතෘකාවක්. ඉතාමත් වැදගත් මාතෘකාවක් වෙන්න එක හේතුවක් තමයි වර්තමානයේ ව්‍යාපාරවල මේ නිෂ්පාදන පොදු කාර්ය කියන කොටස ඉතාමත් වැඩි. ඒ කියන්නේ භාණ්ඩයක පිරිවැය සංයුතිය, පිරිවැයේ
හැදිච්ච විදිය ගත්තොත් එහෙම ඒ පිරිවැය තුල නිෂ්පාදන පොදු කාර්යය ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා මේ නිෂ්පාදන පොදු කාර්යය කෙසේ හෝ ඒ භාණ්ඩයට හෝ සේවයට අපි ඇතුළත් කරන්න ඕන. හැබැයි ඒත් එක්කම ගැටලුවකුත් ඇති වෙනවා. දැන් කෙසේ හෝ නිෂ්පාදන පොදු කාර්යය ඇතුළත් කරන්න ඕනේ. හැබැයි ගැටලුව තමයි පොදු කාර්යය කියලා අපි කිව්වේ නිෂ්පාදන ඒකකයක් සමග පැහැදිලිව හඳුනගන්න බැරි පිරිවැයක්. දැන් පැහැදිලිව හඳුනගන්න බෑ. දැන් අපි කරන්න යන්නේ මොකද්ද? කොහොම හරි මේ නිෂ්පාදන පොදු කාර්යය අර කීප භාණ්ඩයට හෝ සේවයට ඇතුළත් කරන්න. එනිසා මේකට පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒ ක්‍රමවේදය තමයි සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. අපි මේ පොදු කාර්ය පිරිවැය නිෂ්පාදිතයකට වෙන් කරන්නේ නැත්නම් ඇතුළත් කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කරන්න කලින් ක්‍රියාකාරකමක් සාකච්ඡා කරලිමු. ඔබට තිරේ දැක ගන්න පුළුවන් ක්‍රියාකාරකම අංක 1. ඒකේ තියෙනවා පහත පොදු කාර්ය පිරිවැය අයිතම වලින් කුමන පිරිවැය අයිතම නිෂ්පාදිතයක් සඳහා ඇතුළත් කළ යුතුද? බොහොම සරල ප්‍රශ්නයක්. පොදු කාර්ය පිරිවැය අයිතම කීපයක් දීලා තියෙනවා. ඒ පොදු කාර්ය පිරිවැය අයිතම කීපයෙන් කුමන අයිතමද නිෂ්පාදිතයකට ඇතුළත් කරන්නේ? ඒක තමයි අපෙන් අහන ප්‍රශ්නේ. ඊට දීලා තියෙනවා කර්මාන්ත ශාලා කුලී නිෂ්පාදන පරීක්ෂණ වැටුප්, විකුණුම් සේවක වැටුප්, නිෂ්පාදනය සඳහා භාවිතා කරන වක්‍ර ද්‍රව්‍ය, මූල්‍ය පිරිවැය, කර්මාන්ත ශාලා යන්ත්‍රශය. ඔබට හිතන්න පුළුවන් කුමන පොදු කාර්ය පිරිවැය අයිතමද නිෂ්පාදිතයකට, ඒ කියන්නේ භාණ්ඩයකට හෝ සේවයකට ඇතුළත් කරන්නේ? කුමන අයිතමද එසේ භාණ්ඩයකට හෝ සේවයකට ඇතුළත් කරන්න නැත්තේ කියලා. අපි පිළිතුර බලමු. පළවෙනි අයිතමේ කර්මාන්ත ශාලා කුලී. බොහොම පැහැදිලි. කර්මාන්ත ශාලාවේ කුලී කියන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයක්. එහෙනම් නිෂ්පාදිතයක් තුලට ඇතුළත් කරන්න ඕන. ඊළඟට නිෂ්පාදන සුපරීක්ෂණ වැටුප්. එහෙනම් නිෂ්පාදන සුපරීක්ෂණ වැටුප් කියන්නේ නිෂ්පාදන පොදු කාර්ය වියදමක්. ඒ නිසා ඒ අයිතමියත් ඇතුළත් කරන්න ඕනේ භාණ්ඩයකට හෝ සේවයකට. හැබැයි ඔබ බැලුවොත් එම තුන්වෙනි පිරිවැය අයිතමය විකුණුම් සේවක වැටුප්. එතකොට විකුණුම් සේවක වැටුප් කියන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයක් නෙමෙයි. ඒ නිසා භාණ්ඩයක හෝ සේවයක පිරිවැයට ඒ විකුණුම් සේවක වැටුප ඇතුළත් කරන්නේ නැහැ. ඒ නිසා පිළිතුර වෙන්න ඕනේ ඇතුළත් කරන්නේ නැහැ කියන පිළිතුර. ඊළඟට නිෂ්පාදනය සඳහා භාවිතා කරන ද්‍රව්‍ය පිරිවැය. ඒකේ පැහැදිලිව තියෙනවා නිෂ්පාදනය සඳහා භාවිතා කරන ද්‍රව්‍ය. ඒ කියන්නේ අර පිරිසිදු කරන ද්‍රව්‍ය, ඒ වගේම යන්ත්‍රවලට භාවිතා කරන තෙල් වගේ ද්‍රව්‍ය. එහෙනම් නිෂ්පාදනය සඳහා නම් භාවිතා කරන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයක්. ඒ නිසා ඇතුළත් කරනවා. පිළිතුර ඇතුළත් කරනවා. ඒ වගේම මූල්‍ය පිරිවැය. දැන් මූල්‍ය පිරිවැය කියන්නේ නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැයක්. එතකොට ඒ නිෂ්පාදන නොවන පොදු කාර්ය පිරිවැය නිෂ්පාදිතයට ඇතුළත් කරන්නේ. අවසාන අයිතමය කර්මාන්ත ශාලා යන්ත්‍රශය. කර්මාන්ත ශාලාවේ තියෙන යන්ත්‍රවල ෂය. එහෙමනම් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයක් ඒ අයිතමයත් නිෂ්පාදනයේ පිරිවැයට ඇතුළත් කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයට මේ ක්‍රියාකාරකම අංක 1 පිළිතුර දක්වන්න පුළුවන්. ඊළඟට මම ඊට පෙර අවස්ථාවේදී පැහැදිලි කරා ඇයි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය යම්කිසි භාණ්ඩයකට හෝ සේවයකට බෙදා හරින්න ඕනේ කියලා. මම නැවත මතක් කරොත් එහෙම එසේ බෙදා හැරියේ නැත්නම් භාණ්ඩය හෝ සේවයේ පිරිවැය අව탁සීරු වෙනවා. ඒ මත මිලකරණය අව탁සීරු වෙයි. එතකොට ඒ මත ගන්න තීරණ සියල්ලම නිවැරදි තීරණ වෙන්නේ නැහැ. එහෙනම් මම කිව්වා කෙසේ හෝ නිෂ්පාදන පොදු කාර්ය භාණ්ඩයට හෝ සේවයට බෙදා හරින්න ඕනේ. හැබැයි ඒත් එක්කම ගැටලුවක් තියෙනවා. පැහැදිලිව හඳුනා ගන්න බෑ භාණ්ඩය හෝ සේවය සමග. ඒ නිසා මේකට භාවිතා කරන්න ඕනේ ක්‍රමවේදයක්. නැත්නම් ක්‍රියාපිළිවෙලක් තියෙනවා. අන්න ඒ ක්‍රියාපිළිවෙල සාකච්ඡා කරන්න තමයි මම මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි කරන්න ඕනේ පොදු කාර්ය පිරිවැය රැස් කරන්න ඕනේ. මම මේ මාතෘකා එකින් එක සාකච්ඡා කරන දීර්ඝ වශයෙන් ඉදිරි වැඩසටහන් ඉදිරි කොටස්වලදී නිසා මුලින්ම අපි පොදු කාර්ය පිරිවැය රැස් කිරීම කරන්න ඕනේ. ඊළඟට පොදු කාර්ය පිරිවැය ප්‍රතිපාදනය කරන්න ඕනේ. ඒකට කියන තවත් වචනයක් තමයි වෙන් කිරීම. දැන් පියවර දෙකක් අපි කතා කරා. පළවෙනි පියවර තමයි පොදු කාර්ය පිරිවැය රැස් කිරීම. දෙවෙනි පියවර තමයි පොදු කාර්ය පිරිවැය ප්‍රතිපාදනය හෙවත් වෙන් කිරීම. තුන්වෙනි පියවර තමයි පොදු කාර්ය පිරිවැය විභජනය කිරීම. හතරවෙනි පියවර තමයි
පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කිරීම. දැන් ඔබට මේ වචන ටික ඇහෙනකොට කිසිම තේරුමක් ලැබෙන්නේ නැහැ. මේ වචන ටිකක් විතරයි. නමුත් මම ඉස්සෙල්ලා පැහැදිලි කරා මෙන්න මේ මාතෘකා 4 දිගේ තමයි මං ඉදිරි වැඩසටහන මෙහෙවන්නේ. ඒ නිසා මේ මාතෘකාව 1 2 3 4 දීර්ඝ වශයෙන් කතා කරනවා ඉදිරි මාතෘකාවලදී. අපි නැවත මතක් කරගමු පොදු කාර්ය පිරිවැය බෙදා හැරීමේ ක්‍රියාපිළිවෙල. දැන් මෙතෙන්දි මතක තියාගන්න දුවේ පුතේ මේ පොදු කාර්ය පිරිවැය කියලා මම අදහස් කරන්නේ මොනවද? මුළු පොදු කාර්ය පිරිවැයද නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයද? ඔබටම පිළිතුරක් ලැබිලා ඇති. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ඒ නිසා මේ පොදු කාර්ය පිරිවැය කියලා අපි අදහස් කරන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. ඒක නැවත නැවත මම සඳහන් කරන්නේ. ඒ නිසා මේ පොදු කාර්ය පිරිවැය බෙදා හැරීමේ ක්‍රියාපිළිවෙල අපි අනුපිළිවෙලින් මතක තියාගමු. පළවෙනි එක පොදු කාර්ය පිරිවැය රැස් කිරීම. දෙවෙනි එක පොදු කාර්ය පිරිවැය ප්‍රතිපාදනයේ හෙවත් වෙන් කිරීම. තුන්වෙනි එක පොදු කාර්ය පිරිවැය විභජනය කිරීම. හතරවෙනි එක පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කිරීම. මම නැවතත් කියනවා ඔබ මේ කටපාඩම් කරා මිසක් අවබෝධ කරගත්තේ නැහැ. ඒ නිසා අපි බලමු එකිනෙක පියවරට ගිහිල්ලා මේ එකිනෙක පියවර අවබෝධ කරගන්නේ කොහොමද? ඒ අවබෝධයේ ඊටමත් වැදගත් වෙනවා දුවේ පුතේ ඔබගේ විභාගයට ලැබෙන ප්‍රශ්නය සඳහා පැහැදිලිව පිළිතුරු සපයන්න. ඒ වගේම දුවේ පුතේ ඔබ බැලුවොත් එහෙම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය කරලා ඔබට පේනවා සෑම වර්ෂයකම ලකුණු 10කට ලකුණු 15කට පොදු කාර්ය පිරිවැයෙන් ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ මාතෘකාව අතිශයින් වැදගත් ඔබගේ විභාගයේදී වැඩිපුර ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න. ඒ වගේම ඔබට මේ පාඩම පැහැදිලිව අවබෝධ කරගත්තොත් ඒ ලකුණු 10 හෝ 15 පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ මාතෘකාව හොඳින් අවබෝධ කරගන්න මම එකිනෙක පියවර විස්තර කරනවා. ඊට කලින් මතක තියාගන්න මේ බෙදා හැරීමේ ක්‍රියාපිළිවෙල රැස් කිරීම, ප්‍රතිපාදනය, විභජනය සහ අන්තර්ග්‍රහණය. අපි එමු පළවෙනි මාතෘකාවට පොදු කාර්ය පිරිවැය රැස් කිරීම. දැන් රැස් කිරීම කියලා කියන්නේ එකතු කිරීම. කොහෙන්ද එකතු කරන්නේ? විවිධ මූලාශ්‍ර වලින්. දැන් කළමනාකරණ ගිණුම්කරණේ සිදුවෙන ගණදෙනු හා විස්තරවල මූලික තොරතුරු ඇතුළත් කරලා මූලාශ්‍ර ලියවිලි නැත්නම් මූලික ලියවිලි පිළිල කරනවා. දැන් දුවල පුතාලා පටලව ගන්න එපා. මූල්‍ය ගිණුම්කරණේත් ගණදෙනු හා සිද්ධිවල විස්තර ඇතුළත් කරලා මූලික ලියවිලි හෙවත් මූලාශ්‍ර ලියවිලි තියෙනවා. ඒ වගේම කළමනාකරණ ගිණුම්කරණේ ගණදෙනු හා සිද්ධිවල විස්තර ඇතුළත් කරලා මූලාශ්‍ර ලියවිලි තියෙනවා. ඒ නිසා මූලාශ්‍ර ලියවිලි තියෙන්නේ මූල්‍ය ගිණුම්කරණේ පමණක් නෙමෙයි. කළමනාකරණ ගිණුම්කරණේ මූලාශ්‍ර ලියවිලි තියෙනවා. අන්න ඒ වගේ ගණදෙනුවක් හෝ සිද්ධියක් පිළිබඳ මූලික තොරතුරු ඇතුළත් කරලා පිළියෙල කරන ලියවිල්ලකට කියනවා මූලාශ්‍ර ලියවිල්ලක් කියලා. ඒ වගේ මූලාශ්‍ර ලියවිලි වලින් තමයි අපි නිෂ්පාදන පොදු කාර්ය පිළිබඳ තොරතුරු එහෙම නැත්නම් ඒ පිරිවැය අයිතම රැස් කරගන්න. එතකොට පොදු කාර්ය පිරිවැය රැස් කිරීම කියලා අදහස් කරන්නේ මූලාශ්‍ර ලියවිලි මගින් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය හඳුනා ගැනීම කියන ක්‍රියාවලිය. මම නැවත කියනවා මූලාශ්‍ර ලියවිලි මගින් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය හඳුනා ගැනීම. අපි සරල නිදසුනක් ගමු. දැන් මම ඉස්සෙල්ලා කතා කරා පෑන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක වක්‍ර ශ්‍රමයක් ගැන. ඒ තමයි අර කර්මාන්ත ශාලාව පිරිසිදු කරන සේවකයන්ට කරන වැටුප. දැන් මේ වැටුප කොහෙද තියෙන්නේ? ඒ වැටුප තියෙන්නේ කර්මාන්ත ශාලාව සඳහා හදන වැටුප් ලේඛනයේ. ඒතර මේ වැටුප් ලේඛනයේ තමයි මුලින්ම මේ තොරතුරු රැස් වෙන්නේ. එහෙම නැත්නම් යම් කිසි දෛනික කාලපත්‍ර ඒ වගේ වෙනත් මූලාශ්‍ර ලියවිලි තියෙන්න පුළුවන්. ඒතර අපි උදාහරණයක් ලෙස ගත්තොත් සරලව අර පිරිසිදු කරන සේවකයන්ගේ වැටුප් පිළිබඳ මූලික තොරතුරු ඇතුළත් වෙන්නේ වැටුප් ලේඛනයේ. එතකොට වැටුප් ලේඛනය තමයි මොකද්ද? මූලාශ්‍ර ලේඛනය වෙන්නේ. එතකොට වැටුප් ලේඛන ටික රැස් කර ගැනීම තමයි, එහෙම නැත්නම් හඳුනා ගැනීම තමයි පොදු කාර්ය පිරිවැය රැස් කිරීම කියලා කියන්නේ. නිෂ්පාදන වක්‍ර වැටුප් සම්බන්ධයෙන්. ඊළඟට දෙවෙනි උදාහරණයට දුල පුතා ආවොත් එහෙම කර්මාන්ත ශාලා විදුලි ගාස්තු. දැන් ඔබම දකුණු පැත්තේ තියෙන මූලාශ්‍ර ලියවිල්ල දිහා බලන්නේ නැතුව තනිවම හිතුවොත් එහෙම කර්මාන්ත ශාලාවේ විදුලි වියදම පිළිබඳ තොරතුරු රැස් කරගන්නේ කොහෙන්ද? අපි දන්නවා විදුලි බල මණ්ඩලයෙන් අපිට විදුලි බිල් පත ලැබෙනවා.
ඒ විදුලි බිල්පතේ තමයි තියෙන්නේ කර්මාන්ත ශාලාවේ විදුලි වියදම කීයද කියලා. ඉතින් විදුලි බිල්පත අපිට ගන්න පුළුවන් මූලාශ්‍ර ලේඛනයක් ලෙස. ඊළඟට තවත් උදාහරණයක් මම අරන් තිනවා. නිෂ්පාදන යන්ත්‍රවල ෂය. දැන් නිෂ්පාදන යන්ත්‍ර ෂය කරනකොට ඒ නිෂ්පාදන යන්ත්‍ර පිළිබඳ විස්තර සියල්ල ඇතුළත් රෙජිස්ටරයක් තියෙනවා. ඒ රෙජිස්ටරයට සාමාන්‍යයෙන් කියනවා ස්ථාවර වත්කම් රෙජිස්ටරය කියලා. අපි කියනවා ඉංග්‍රීසි වලින් ෆික්ස් ඇසෙට් රෙජිස්ටර් කියලා. අන්න ඒ ස්ථාවර වත්කම් රෙජිස්ටරේ තියෙනවා එකිනෙක යන්ත්‍රවල පිරිවැය කොච්චරද, ගත්ත දිනේ කවද්ද, ෂය කොච්චරද, ඒ වගේ තොරතුරු තියෙනවා. එතකොට නිෂ්පාදන යන්ත්‍රවල ෂය කියන පිරිවැය අයිතමය අපි හඳුනාගන්නේ, රැස් කරන්නේ ස්ථාවර වත්කම් රෙජිස්ටරේ. ඊළඟට තවත් උදාහරණයක් මම අරන් තිනවා නිෂ්පාදන යන්ත්‍රවල රක්ෂණය. දැන් අපි දන්නවා රක්ෂණය සඳහා රක්ෂණ සමාගමක් සමග ගිවිසුමක් ඇති කර ගන්න ඕනේ. ඒ නිසා නිෂ්පාදන යන්ත්‍රවල රක්ෂණ වියදම අපිට හඳුනා ගන්න පුළුවන් ඒ රක්ෂණ සමාගමත් එක්ක ඇති කරගත්ත රක්ෂණ ගිවිසුම් වලින්. ඒතර මෙන්න මේ ආකාරයෙන් අපිට නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය අයිතම හඳුනා ගන්න පුළුවන් විවිධ මූලාශ්‍ර ලේඛන රැස් කරලා. අන්න ඒ විවිධ මූලාශ්‍ර ලේඛන වලින් නිෂ්පාදන පොදුකාර්යය හඳුනා ගැනීම තමයි පොදුකාර්ය පිරිවැය රැස් කිරීම කියලා කියන්නේ. නමුත් දුවේ පුතේ මෙතන මතක තියාගන්න මම මේ ගත්තේ මූලාශ්‍ර ලේඛන සඳහා එක උදාහරණයක් විතරයි. එකම පොදුකාර්ය පිරිවැය අයිතම රැස් කරගන්න, හඳුනා ගන්න මූලාශ්‍ර ලේවිලි එකකට වඩා වැඩියෙන් තියෙන්න පුළුවන්. ඒ නිසා මේ මූලාශ්‍ර ලේඛනයමයි මේකට අදාළ වෙන්නේ කියලා දෙයක් නැහැ. ඒ නිසා ඔබ මතක තියාගන්න ඕනේ පොදුකාර්ය පිරිවැය රැස් කිරීම කියන පියවරේදී අපි කියන්නේ අදාළ මූලාශ්‍ර ලේවිලි වලින් නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය හඳුනා ගැනීම. ඔන්න අපි පියවර අංක 1 කතා කරා. අර පොදුකාර්ය පිරිවැය බෙදා හැරීමේ ක්‍රියාපිළිවෙලේ පළවෙනි පියවර තමයි පොදුකාර්ය පිරිවැය රැස් කිරීම කියන පියවර. ඔන්න ඒ මාතෘකාව අපි අවසන් කරා. ඊළඟට අපි යනවා දෙවෙනි පියවරට. ඒ තමයි ඔබට මතකයි නම් පොදුකාර්ය පිරිවැය ප්‍රතිපාදනය. ඒ ප්‍රතිපාදනය කියන එකට තවත් වචනයක් තිබුණා වෙන් කිරීම. ප්‍රතිපාදනය එහෙම නැත්නම් වෙන් කිරීම. අපි බලමු ප්‍රතිපාදනයේ හේවත් වෙන් කිරීම කියන්නේ මොකක්ද කියලා. දැන් දුවල පුතල මතක් කරගන්න මේ වන විට අපි අවසන් කරපු පියවර තමයි එකිනෙක මූලාශ්‍ර ලේවිලි වලින් නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය හඳුනාගත්තා. ඒ කියන්නේ රැස් කිරීම කරලා අවසන්. දැන් ඔබ ගාව රැස් කරගත්ත නිෂ්පාදන පොදුකාර්ය අයිටම රාශියක් තියෙනවා. ලිස්ට් එකක් තියෙනවා. කර්මාන්ත ශාලා විදුලිය, ඊළඟට කර්මාන්ත ශාලා සුපරීක්ෂණ වේතන, පිරිසිදු කරන වේතන, ඊළඟට කර්මාන්ත ශාලාවේ වක්‍ර ද්‍රව්‍ය, ඒ ආදී වශයෙන් ඔබ හිතන්න ඔබ ගාව රැස් කරගත්ත, හඳුනාගත්ත නිෂ්පාදන පොදුකාර්ය අයිටම රාශියක් දැන් ඔබ සතුව තියෙනවා. දැන් ඔය අයිටම වලින් සමහර අයිටම තියෙන්න පුළුවන් යම්කිසි පිරිවැය මධ්‍යස්ථානයක්. මම මෙතන දුල පුතලට මතක් කරලා දෙන්න කැමති පිරිවැය මධ්‍යස්ථානයක් කියන්නේ මොකක්ද කියන එක. ඔබ නැරඹුවා නම් කළමනාකරණ ගිණුම්කරණේ මූලික සංකල්ප කියන පළමු සහ දෙවන වැඩසටහන් ඔබට එතෙන්දී දැක ගන්න පුළුවන් පිරිවැය මධ්‍යස්ථානයක් නිර්වචනය කරපු ආකාරය. නමුත් මේ අවස්ථාවේදී මම නැවත එක නිර්වචනය කරන්නම්. පිරිවැය මධ්‍යස්ථානයක් කියන්නේ පිරිවැය ඒකක අතර, ඒ කියන්නේ භාණ්ඩයක් හෝ සේවයක් අතර බෙදා හරින තෙක් රැස් කරගන්නා ඕනෑම ස්ථානයක්, පුද්ගලයෙක්, යන්ත්‍රයක්, ක්‍රියාකාරකමක් ආදියකට අපි කියනවා පිරිවැය මධ්‍යස්ථානයක් කියලා. නැවත මම කිව්වොත් පිරිවැය ඒකකවලට, ඒ කියන්නේ නිෂ්පාදිතයකට හෝ සේවයකට බෙදා හරින තෙක් රැස් කර තබා ගන්නා ස්ථානයක්, පුද්ගලයෙක්, යන්ත්‍රයක්, එහෙම නැත්නම් උපකරණයක්, එහෙම නැත්නම් යම්කිසි ක්‍රියාකාරකමක් තමයි පිරිවැය මධ්‍යස්ථානයක් කියලා කියන්නේ. ඉතින් මේ වගේ පිරිවැය මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන් නිෂ්පාදන ව්‍යාපාරයක තියෙන විවිධ අංශ නැත්නම් දෙපාර්තමේන්තු. දැන් අපි උදාහරණයක් ගමු. අපි ගත්තොත් එහෙම ඇඳුම් නිෂ්පාදනය කරන ආයතනයක ඒ වගේ විවිධ අංශ තියෙන්න පුළුවන්. මොනවද තියෙන්නේ? රෙදි කැපීම් අංශයක් තියෙන්න පුළුවන්.
රෙදි මැදීම් අංශයක් තියෙන්න පුළුවන්. රෙදි ඇසිරීම් අංශයක් තියෙන්න පුළුවන්. කබඩා අංශයක් තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අංශ එහෙම නැත්නම් දෙපාර්තමේන්තු අපි උසස් පෙළ මට්ටමේදී හඳුනා ගන්නවා පිරිවැය මධ්‍යස්ථාන ලෙස. එතකොට පිරිවැය මධ්‍යස්ථානයක් කියන්නේ මොකද්ද? පිරිවැය යම්කිසි භාණ්ඩයක් හෝ සේවයක් වෙත බෙදා හරින තෙක් රැස් කර තබා ගන්න මධ්‍යස්ථානය. උසස් පෙළ මට්ටමේදී නිෂ්පාදන ආයතනයක තියෙන විවිධ දෙපාර්තමේන්තු එහෙම නැත්නම් අංශ අපි හඳුනා ගන්නවා පිරිවැය මධ්‍යස්ථානයක් ලෙස. දැන් අපි නැවත මේ මාතෘකාවට එමු. දැන් අපි පළවෙනි පියවරේදී කතා කරා පොදුකාර්ය පිරිවැය රැස් කිරීම කියන මාතෘකාව. ඒ රැස් කරගත්ත පොදුකාර්ය අයිතම දැන් ඔබ සතුව තියෙනවා. ඒ අයිතම සමහර අයිතම අපිට පැහැදිලිව වෙන්කර හඳුනා ගන්න පුළුවන් සමහර පිරිවැය මධ්‍යස්ථාන සමග. මම නැවත කියනවා අර ඔබ රැස් කරගත්ත පිරිවැය අයිතම පොදුකාර්ය පිරිවැය අයිතම වලින් සමහර පිරිවැය අයිතම ඔබට පැහැදිලිව වෙන්කර හඳුනා ගන්න පුළුවන් සමහර පිරිවැය මධ්‍යස්ථාන සමග. අපි උදාහරණයක් ගමු. දැන් අපි හිතමු ඇඳුම් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක අපි කියන්නේ ගාමන්ට් ෆැක්ටරි එකක් කියලා. අපි හිතමු කැපීම් අංශයක් තියෙනවා, කටින් ඩිවිෂන් එකක්. ඒ වගේම මැදීමේ අංශයක් තියෙනවා, අයිඩින් ඩිවිෂන් එකක් තියෙනවා. සහ එකලස් කිරීම, ඒ කියන්නේ ඒ කොටස් එකලස් කිරීම සහ මැසීම කියලා අංශයක් තියෙනවා. ඊළඟට ගබඩා දෙපාර්තමේන්තුවකුත් තියෙනවා කියලා හිතමු. ඒ කියන්නේ අමුද්‍රව්‍ය නැත්නම් රෙදි ගබඩා කරලා තියාගන්න ගබඩා දෙපාර්තමේන්තුවක් නැත්නම් අංශයක් තියෙනවා. දැන් ඔබ හිතන්න රැස් කරගත්ත පිරිවැය අයිතම වල තියෙනවා ගබඩා බාරකරුගේ වැටුප කියන එක. ඒතර ගබඩා බාරකරුගේ වැටුප පැහැදිලිව අපිට හඳුනා ගන්න පුළුවන් ගබඩා දෙපාර්තමේන්තුව සමග. එහෙම නේද? ඔව්. ගබඩා බාරකරුගේ වැටුප අපිට පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ගබඩා දෙපාර්තමේන්තුව සමග. එතකොට ඔබට පැහැදිලි අර රැස් කරගත්ත පිරිවැය අයිතම වල තියෙන යම්කිසි පිරිවැය මධ්‍යස්ථානයක් සමග පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි පොදුකාර්ය පිරිවැය. ඒ අදාළ පිරිවැය මධ්‍යස්ථානයට බෙදා හැරීම අපි කියන ප්‍රතිපාදනය කියලා. දැන් ඔබ කියවන්න බලන නිර්වචනය. එක් පිරිවැය මධ්‍යස්ථානවලට ඒ කියන්නේ දෙපාර්තමේන්තු වලට අදාළව පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි පොදුකාර්ය. පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි පොදුකාර්ය අදාළ පිරිවැය මධ්‍යස්ථානයට ඒ කියන්නේ දෙපාර්තමේන්තුවට බෙදා හැරීම අපි කියනවා ප්‍රතිපාදනය හේවත් වෙන් කිරීම කියලා. මේ වැනි කරුණු දුවේ පුතේ කටපාඩම් කරන්න එපා. අවබෝධයෙන් මතක තියාගන්න. එතකොට ඔබට පහසුවෙන් මේ සංකීර්ණ කරුණු අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා දැන් ඔබ රැස් කරගත්ත පිරිවැය අයිතම වල තියෙන යම්කිසි පිරිවැය අයිතමක් තියෙනවා නම් යම්කිසි පිරිවැය මධ්‍යස්ථානයක් සමග පැහැදිලිව වෙන් කර හඳුනා ගන්න. අන්න ඒ අදාළ පිරිවැය මධ්‍යස්ථානයට බෙදා හැරීම තමයි අපි කියන ප්‍රතිපාදනය කියන්නේ. නිදසුන් අපි කතා කරමු. තිරේ ඔබට දැක ගන්න පුළුවන් නිදසුන් තුනක්. නමුත් මේ වන විටත් මම පළවෙනි නිදසුන කතා කරා. ඒ තමයි ගබඩා බාරකරුගේ වැටුප ගබඩා දෙපාර්තමේන්තුවට හඳුනාගත හැකි වීම. 2. එක් පිරිවැය මධ්‍යස්ථානවලට අදාළව වෙන වෙනම විදුලි බිල්පත් ලැබෙන්නේ නැහැ. දැන් ඔබ හිතන්න නිෂ්පාදන ආයතනයක කැපීම් අංශයට වෙනම විදුලි බිලක් ලැබෙනවා. මැදීමේ අංශයට වෙනම විදුලි බිලක් ලැබෙනවා. ඒ වගේ මැසීමේ අංශයට වෙනම විදුලි බිලක් ලැබෙනවා. ඒ වගේ ඒ අංශයට වෙන වෙනම විදුලි බිල්පත් ලැබෙනවා නම් අපිට හොයාගන්න පුළුවන් නේද ඒ අංශයට විදුලි වියදම කීයද කියලා. අන්න ඒ වගේ අවස්ථාවක අපිට පොදුකාර්ය පිරිවැය ප්‍රතිපාදනය කරන්න පුළුවන්. ඒ වගේමයි බලන්න තුන්වෙනි අයිතමේ එක් මධ්‍යස්ථානවලට වැටුප් ලේඛන වෙන්වෙන්ව සකසා තිබෙන්නේ නම් වක්‍ර වැටුප් අදාළ පිරිවැය මධ්‍යස්ථානවලට හඳුනා ගැනීම. දැන් අපි හිතමු අර ගත්ත උදාහරණේ කැපීම් අංශයේ වැටුප් ලේඛනේ වෙනම තියෙනවා. ඊළඟට මැදීම් අංශයේ වැටුප් ලේඛනේ වෙනම තියෙනවා. මැසීම් අංශයේ වැටුප් ලේඛනේ වෙනම තියෙනවා. එතකොට ඒ අංශවල වෙන වෙනම වැටුප් ලේඛන හදලා තියෙනවා නම් ඒ අංශයේ පොදුකාර්ය පිරිවැය පැහැදිලිව වෙන් කර හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට ප්‍රතිපාදනය කරන්න පුළුවන්. මම හිතන්නේ මේ දෙවෙනි පියවර පැහැදිලි. ඔබ රැස් කරගත්ත පොදුකාර්ය පිරිවැය අයිතම වලින් යම්කිසි පොදුකාර්ය පිරිවැය අයිතමයක් යම්කිසි පිරිවැය මධ්‍යස්ථානයක්
එහෙම නැත්නම් අංශයක්, එහෙම නැත්නම් දෙපාර්තමේන්තුවක් සමග පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකිනම් ඒ පිරිවැය අයිතම ඒ අදාළ පිරිවැය මධ්‍යස්ථාන වලට බෙදා හැරීමට තමයි අපි කියන්නේ ප්‍රතිපාදනය කියලා. ඔන්න අපි පියවර අංක 2ත් සාකච්ඡා කරමු. ඊළඟට අපි එනවා තුන්වෙනි පියවරට. දැන් දුවේ පුතේ මතක් කරගන්න මේ වන විට අපි අවසන් කරපු පියවර දෙක. පළවෙනි පියවර තමයි මොකද්ද? පොදු කාර්ය පිරිවැය රැස් කිරීම. දෙවෙනි පියවර තමයි පොදු කාර්ය පිරිවැය ප්‍රතිපාදනය නැත්නම් වෙන් කිරීම. අපි දැන් ඉන්නේ තුන්වෙනි පියවර. ඒ තමයි පොදු කාර්ය පිරිවැය විභජනය. දැන් දුවේ පුතේ ඔබම හිතන්න අර රැස් කරගත්ත පොදු කාර්ය පිරිවැය අයිතම වලින් සමහර අයිතම තිබුණා යම්කිසි පිරිවැය මධ්‍යස්ථානයක් එහෙම නැත්නම් අංශයක් සමග පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් වෙච්ච. උදාහරණයක් ගබඩා බාර කරුගේ වැටුප ගබඩා දෙපාර්තමේන්තුවට හඳුනා ගන්න පුළුවන් වුණා. එතකොට ගබඩා බාර කරුගේ වැටුප ගබඩා දෙපාර්තමේන්තුවට හඳුනා ගැනීමට අපි කිව්වා ප්‍රතිපාදනය කියලා. ඒ අනුව ගබඩා බාර කරුගේ වැටුප ගබඩා දෙපාර්තමේන්තුවට අපි වෙන් කරා. හැබැයි ඒ රැස් කරගත්ත පිරිවැය අයිතම වල තියෙනව නේද? එහෙම යම්කිසි පිරිවැය මධ්‍යස්ථානයක් එහෙම නැත්නම් අංශයක් සමග පැහැදිලිව වෙන්කර හඳුනාගත නොහැකි ඒවා. දැන් ඔබ හිතන්න මුළු සමස්ත ආයතනයේටම එක වැටුප් ලේඛනයක් නම් හදන්නේ. ඒ කියන්නේ අංශ වශයෙන් වෙන වෙනම වැටුප් ලේඛන හදන්නේ මුළු සමස්ත ආයතනයේටම එක වැටුප් ලේඛනයක් හදන්නේ. එතකොට වක්‍ර වැටුප ඔබම කල්පනා කරලා බලන්න ඒ අංශයට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්ද කියලා? බැහැ. ඒ වගේම හිතන්න මුළු සමස්ත නිෂ්පාදන ආයතනයේටම තනි විදුලි බිල්පතක් ලැබෙනවා කියලා. ඒ කියන්නේ අංශ වශයෙන් වෙන වෙනම බිල්පත් ලැබෙන්නේ නැහැ. මුළු ආයතනයේටම එක බිල්පතක් ලැබෙනවා. එතකොට අපිට පැහැදිලිව විදුලි වියදම හඳුනා ගන්න බැහැ නේද? ඒ අංශය සමග. එතකොට දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ අර රැස් කරගත්ත පිරිවැය අයිතම වල තවත් සමහර අයිතම ටිකක් තියෙන මොනවද? පිරිවැය මධ්‍යස්ථානයක් නැත්නම් අංශයක් සමග පැහැදිලිව වෙන්කර හඳුනාගත නොහැකි. අන්න ඒ පැහැදිලිව වෙන්කර හඳුනාගත නොහැකි පොදු කාර්ය පිරිවැය සුදුසු පදනමක්. මම මේ ගැන කතා කරන ඉදිරි මාතෘකාවේදී සුදුසු පදනමක් භාවිතා කරලා අදාළ පිරිවැය මධ්‍යස්ථානවලට නැත්නම් අංශවලට බෙදා හැරීම තමයි විභජනය කියලා කියන්නේ. එහෙනම් ඔබට තීරේ දැක ගන්න පුළුවන් නිර්වචනය එක් පිරිවැය මධ්‍යස්ථානවලට ඒ කියන්නේ අංශ නැත්නම් දෙපාර්තමේන්තු වලට අදාළව පැහැදිලිව වෙන්කර හඳුනාගත නොහැකි පොදු කාර්ය පිරිවැය සුදුසු පදනම් මත අදාළ පිරිවැය මධ්‍යස්ථානයන්ට නැත්නම් දෙපාර්තමේන්තු වලට නැත්නම් අංශවලට බෙදා හැරීම තමයි විභජනය කියලා කියන්නේ. එතෙන්දී මම කිව්වා සුදුසු පදනම් කියලා. දැන් උදාහරණයක් ලෙස ඔබට තීරේ දැක ගන්න පුළුවන් සමස්ත නිෂ්පාදන ආයතනයේටම තනි විදුලි බිල්පතක් ලැබෙන්නේ නම් විදුලි වියදම එක් එක් පිරිවැය මධ්‍යස්ථානවලට අදාළව පැහැදිලිව හඳුනාගත නොහැකි වේ. එවිට සුදුසු පදනමක් භාවිතා කොට විදුලි වියදම අදාළ පිරිවැය මධ්‍යස්ථානවලට බෙදා හැරිය යුතුයි. මොකද සුදුසු පදනමක් කියලා කියන්නේ? ඒ කියන්නේ තාර්කික පදනමක්. දැන් උදාහරණයක් ලෙස ඔය විදුලි වියදම වලට බෙදා හරින්න පුළුවන් අංශ අතර උදාහරණයක් ලෙස භූමි ප්‍රමාණය මත. ඒ කියන්නේ ඒ අංශයේ බිම් ප්‍රමාණය භූමි ප්‍රමාණය මත බෙදා හරින්න පුළුවන්. අන්න ඒ වගේ සුදුසු තාර්කික පදනමක් මත බෙදා හරින්න ඕනේ පොදු කාර්ය පිරිවැය ඒ අදාළ දෙපාර්තමේන්තු නැත්නම් අංශවලට. අන්න ඒ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ පොදු කාර්ය පිරිවැය විභජනය කියලා. මම මේ අවස්ථාවේදී ඔයාලට දක්වලා තියෙනවා ඒ වගේ පොදුවේ තියෙන නැත්නම් පැහැදිලිව හඳුනා ගන්න බැරි පොදු කාර්ය පිරිවැය විභජනය කරන්න භාවිතා කරන්න පුළුවන් විභජන පදනම්. අර මම කිව්වේ සාධාරණ පදනමක් මත කියලා. ඒ වගේ සාධාරණ පදනම් ටිකක් තමයි මම මේ දක්වලා තියෙන්නේ. මම නැවතත් කියනවා මේ තියෙන්නේ භාවිතා කළ යුතු එකම පදනම නෙමෙයි. මේ භාවිතා කළ හැකි පදනම්. මීට වඩා උචිත පදනම් තියෙන්න පුළුවන්. අභ්‍යාසයේ තියෙන තොරතුරු මත ඔබ තීරණය කරන්න ඕනේ
ඔය පැහැදිලිව හඳුනා ගන්න බැරි පොදු කාර්ය පිරිවැය බෙදන්න අදාළ වෙන සුදුසුම පදනම මොකක්ද කියලා. ඉතින් මම මේ අරන් තියෙන්නේ ඒ වගේ භාවිතා කරන්න පුළුවන් සුදුසු පදනම් කීපයක් පමණයි. අපි එකින් එක ගමු. පළවෙනි නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය අයිතමේ කර්මාන්ත ශාලා කුලී වරිපනම්. ඊළඟට කර්මාන්ත ශාලා ගොඩනැගිලි නඩත්තු. ඊළඟට කර්මාන්ත ශාලා ආලෝකය, විදුලිය, වායු සමන වියදම්. දැන් මේ වගේ කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල හා සම්බන්ධ වියදම් අපිට පැහැදිලිව හඳුනා ගන්න බැරි නම් යම් කිසි සුදුසු පදනමක් තියෙන්න ඕන. ඒ වගේ යොදා ගන්න පුළුවන් සුදුසු පදනමක් තමයි විභජන පදනමක් තමයි ගොඩනැගිලි වල වර්ගඵලය. එහෙම නැත්නම් බිම් ප්‍රමාණය. හැබැයි මෙතන මතක තියාගන්න දැන් විදුලිය කියන පිරිවැය ආයතනය සමහර වෙලාවට ඒ අංශවලට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් නම් ප්‍රතිපාදනය කරන්න ඕනේ. මේ අපි කතා කරන්නේ ප්‍රතිපාදනය කියන දෙවෙනි පියවර කරන්න බැරි පිරිවැය ආයතන ගැන. මම හිතන ඔබට පැහැදිලි අපි මේ කතා කරන මාතෘකාව. ඒතර විභජනය කියන මාතෘකාව එන්නේ ප්‍රතිපාදනය කරන්න බැරි පිරිවැය ආයතන සඳහා. ඒ නිසා අපි හිතමු සමස්ත ආයතනයේටම විදුලිය තනි බිල්පතකින් ලැබෙන්නේ කියලා. එහෙනම් විදුලිය කියන ආයතනය ගොඩනැගිලි වල වර්ගඵලය නැත්නම් බිම් ප්‍රමාණය මත අපිට බෙදා හරින්න පුළුවන්. ඒ වගේම දෙවෙනි උදාහරණය ඔබට තියෙනවා දැක ගන්න ජල බිල්පත්, විදුලි බිල්පත්, දුරකථන ගාස්තු වගේ ආයතන. ඒ වගේ පිරිවැය ආයතනත් අපිට පැහැදිලිව වෙන් කර හඳුනා ගන්න බැරි නම් සුදුසු පදනමකට විභජනය කරන්න වෙනවා නැත්නම් බෙදා හරින්න වෙනවා. ඒ වගේ එක පදනමක් තමයි පාවිච්චි කළ ඒකක සංඛ්‍යාව. දැන් ඒ අංශයෙන් දුරකථන කාලය කොච්චරක් පාවිච්චි කරාද? විදුලි ඒකක කොච්චරක් පාවිච්චි කරාද? එහෙම හොයාගන්න පුළුවන් නම් පාවිච්චි කළ ඒකක මත බෙදා හරින්න පුළුවන්. අපි හිතමු යම් අවස්ථාවක පාවිච්චි කළ ඒකක හොයාගන්න බැහැයි කියලා. එහෙනම් වෙන පදනමක් භාවිතා කරන්න වෙනවා. සමහර වෙලාවට ගොඩනැගිලි වල වර්ගඵලය හේවත් එහෙම නැත්නම් බිම් ප්‍රමාණයම ගන්න වෙන්න පුළුවන්. ඒ නිසා ඒක තීරණය වෙන්නේ අභ්‍යාසයේ තියෙන තොරතුරු මත. නිසා ඔබ කටපාඩම් කරන්න එපා දුවේ පුතේ. ඔබ බලන්න ඔය පැහැදිලිව හඳුනා ගන්න බැරි පිරිවැය ආයතන බෙදා හරින්න භාවිතා කළ හැකි සුදුසුම පදනම මොකක්ද කියලා. ඒ සුදුසුම පදනම ඔබ භාවිතා කරන්න. තුන්වෙනි උදාහරණය. සේවකයන් සම්බන්ධ වියදම්. ඒ කියන්නේ වෛද්‍ය වියදම්, ආපන ශාලා වියදම්, වක්‍ර වැටුප්, සුබ සාධන වියදම්, සේවක රක්ෂණ, සේවක අධීක්ෂණ මේ සියල්ලම සේවකයන් හා සම්බන්ධ වියදම්. දැන් පැහැදිලිව හඳුනා ගන්න බැරි නම් යම්කිසි අංශයකට දෙපාර්තමේන්තුවකට අපිට මොනවා හරි ක්‍රමවේදයකට බෙදා හරින්න වෙනවා. එහෙම බෙදා හරින එක පදනමක් තමයි සේවක සංඛ්‍යාව. ඉතින් අපි දන්නවා සේවක සංඛ්‍යාව නම් අනිවාර්යයෙන්ම අපි දන්නවා. ඒ අංශයේ වැඩ කරන, සේවය කරන සේවක සංඛ්‍යාව දන්නවා. ඒ නිසා මේ පදනම වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා සේවකයන් සම්බන්ධ වියදම් අපි විභජනය කරනකොට භාවිතා කරන පදනම තමයි ඒ අංශයේ සේවක සංඛ්‍යාව. ඊළඟට තවත් ආයතනයක් මම අරන් තිනවා යන්ත්‍රශය, යන්ත්‍ර රක්ෂණය. දැන් කර්මාන්ත ශාලාවේ භාවිතා කරන යන්ත්‍රවල ෂය, ඒ යන්ත්‍රවල රක්ෂණය වගේ දේවල් අපිට පැහැදිලිව හඳුනා ගන්න බැරි නම් බෙදා හරින්න භාවිතා කරන්න පුළුවන් සාධාරණ එහෙම නැත්නම් සුදුසු විභජන පදනමක් තමයි යන්ත්‍රවල පිරිවැය. ඒ අංශවල තියෙන යන්ත්‍රවල පිරිවැය අපි දන්නවා. ඒ පිරිවැය මත පදනම් වෙලා අපිට මේ යන්ත්‍රශය, යන්ත්‍ර රක්ෂණය වගේ වියදම් බෙදා හරින්න පුළුවන්. ඊළඟට දැන් මේ අපි කතා කරමින් ඉන්නේ පොදු කාර්ය පිරිවැය බෙදා හැරීමේ ක්‍රියාපිළිවෙලේ තුන්වෙනි පියවර. ඒ තමයි පොදු කාර්ය පිරිවැය විභජනය කිරීම. මම නැවත මතක් කරන්නම් විභජනය කියලා කියන්නේ පැහැදිලිව යම්කිසි අංශයක් හෝ දෙපාර්තමේන්තුවක් සමග හඳුනා ගන්න බැරි පොදු කාර්යය සුදුසු පදනමක් භාවිතා කරලා ඒ අදාළ දෙපාර්තමේන්තු නැත්නම් අංශවලට බෙදා හැරීම. මෙන්න මේ තුන්වෙනි පියවරේ අණු කොටස් දෙකක් තියෙනවා. ඔබට දැක ගන්න පුළුවන් තිරේ පොදු කාර්ය පිරිවැය විභජනය කියන තුන්වෙනි පියවරේ අණු කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස තමයි ප්‍රාථමික විභජනය. එහෙමනම් දෙවෙනි කොටස ද්විතීක විභජනය. අපි බලමු ප්‍රාථමික සහ ද්විතීක විභජනය කියන්නේ මොනවද කියලා. දැන් නැවත මතක් කරගන්න අපේ ක්‍රියාපිළිවෙල රැස් කිරීම තිබුණා. ඊට පස්සේ පැහැදිලිව වෙන්කර හඳුනා ගන්න පුළුවන් ඒවා ප්‍රතිපාදනය කරා.
එහෙම පැහැදිලිව ප්‍රතිපාදනය කරන්න බැරි අයිතම තමයි විභජනය කරන්නේ. ඒ විභජනයේ අණු කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රාථමික විභජනය, අනිත් එක තමයි ද්විතීයික විභජනය. ප්‍රාථමික විභජනය කියන්නේ දැන් අර පැහැදිලිව හඳුනා ගන්න බැරි පොදුකාර පිරිවැය අයිතම අපි සුදුසු පදනමක් භාවිතා කරලා ඒ අංශවලට දෙපාර්තමේන්තු වලට බෙදා හරිනවා. එතකොට ඒ අංශවල සහ දෙපාර්තමේන්තු වල තියෙන්න පුළුවන් නිෂ්පාදන දෙපාර්තමේන්තු සහ සේවා දෙපාර්තමේන්තු කියන දෙකම. මම උදාහරණයක් ගන්නම්. අපි මීට පෙර අවස්ථාවක ගත්තා ඇඟලුම් කම්මලක්. එහෙම නැත්නම් ඇඳුම් නිෂ්පාදනය කරන ආයතනයක්. ඒකේ මම ගත්තා කැපීම් අංශය, මැදීම් අංශය, මැසීම් අංශය කියලා අංශ තුනක් සහ ගබඩාව. දැන් ඔබ හිතන්න කැපීම් අංශය කියන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවක්. ඇයි මොකද ඒ අංශයේ නිමවුම වෙන්නේ කපපු රෙදි. යම් කිසි නිමවුමක් තියෙනවා. මැදීම් අංශය කියන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුවක්. ඇයි ඒ මැදීම් අංශයේ අවසාන නිමවුම වෙන්නේ මැදපු ඇඳුම්. නැත්නම් රෙදි කැබලි. මැසීම් අංශය පැහැදිලිව නිමවුමක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි මසන ලද ඇඳුම්. එතකොට දෙපාර්තමේන්තුවක් හෝ අංශයක් නිෂ්පාදන දෙපාර්තමේන්තුවක් හෝ අංශයක් කියලා කියන්නේ ඒ අංශයේ අවසාන වශයෙන් නිමවුමක් ජනිත කරන නිසා. හැබැයි දුලපතල ගන්න ගබඩාව කියන අංශය. දැන් ගබඩාවෙන් කරන්නේ අර කැපීම් අංශයට, මැදීම් අංශයට, මැසීම් අංශයට සහාය දක්වන එක. ඒ කියන්නේ අවශ්‍ය ද්‍රව්‍ය සපයලා සහාය දක්වන එක. එතකොට ගබඩා කියන අංශයෙන් නිමවුමක් ජනිත වෙන්නේ නැහැ. ඒ අනුව නිමවුමක් ජනිත වෙන්නේ නැති නිසා ගබඩාව කියන්නේ සේවාංශයක්. එතකොට දුලපතලට පැහැදිලිද අර අපි කතා කරපු පිරිවැය මධ්‍යස්ථාන, ඒ කියන්නේ දෙපාර්තමේන්තු එහෙම නැත්නම් අංශ කොටස් දෙකකට බෙදෙනවනේ. මොනවද? නිෂ්පාදන දෙපාර්තමේන්තු සහ සේවා දෙපාර්තමේන්තු. කොහොමද ඒක බෙදුවේ? නිෂ්පාදන දෙපාර්තමේන්තු වල පැහැදිලි නිමවුමක් තියෙනවා. හැබැයි සේවා දෙපාර්තමේන්තු වල පැහැදිලි නිමවුමක් නැහැ. සේවා දෙපාර්තමේන්තු කරන්නේ මොකද්ද? නිෂ්පාදන දෙපාර්තමේන්තු වලට සහාය දක්වන එක, සේවා සපයන එක. ඒ නිසා පැහැදිලි නිමවුමක් තියෙනවද නැද්ද කියන කාරණේ මත ඔය පිරිවැය මධ්‍යස්ථාන නැත්තම් දෙපාර්තමේන්තු නැත්තම් අංශ කොටස් දෙකකට බෙදන්න පුළුවන් නිෂ්පාදන දෙපාර්තමේන්තු සහ සේවා දෙපාර්තමේන්තු කියලා. ප්‍රාථමික විභජනය කියන්නේ අර පැහැදිලිව හඳුනා ගන්න බැරි, ඒ කියන්නේ ප්‍රතිපාදනය කරන්න බැරි පොදුකාර පිරිවැය සුදුසු පදනම් වලින් මේ කියන නිෂ්පාදන සහ සේවා කියන දෙපාර්තමේන්තු දෙකම අතරේ බෙදහැරීම. එතකොට දැන් ප්‍රාථමික විභජනයේදී මොකද්ද වෙන්නේ? අර ප්‍රතිපාදනය කරන්න බැරි පොදුකාර පිරිවැයයිතම නිෂ්පාදන සහ සේවා කියන දෙපාර්තමේන්තු වර්ග දෙක අතරින්ම බෙදෙනවා. ඒක තමයි ප්‍රාථමික විභජනය කියන තිරේ දැක ගන්න පුළුවන් ඔබට නිර්වචනයක්. මම ඒ නිර්වචනය කියවුවොත් එහෙම පිරිවැය මධ්‍යස්ථාන සමග පැහැදිලිව හඳුනාගත නොහැකි වූ පොදුකාරය. ඒ කියන්නේ පියවර අංක 2ේදී ප්‍රතිපාදනය කරන්න බැරි වෙච්ච පොදුකාර්ය පිරිවැය නිෂ්පාදන සහ සේවා දෙපාර්තමේන්තු අතර. එතන වැදගත්ම වචන තමයි නිෂ්පාදන සහ සේවා දෙපාර්තමේන්තු අතර සුදුසු පදනමකට බෙදා හැරීම. දැන් ඔන්න අපි ප්‍රාථමික විභජනය සාකච්ඡා කරා. දැන් දුලපතල හිතලා බලන්න රැස් කරගත්ත පොදුකාර්ය පිරිවැය පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් ඒවා ඒ අදාළ පිරිවැය මධ්‍යස්ථානයට වෙන් කළා. ඒ කියන්නේ ප්‍රතිපාදනයේ සිදු කරා. ඊට පස්සේ පැහැදිලිව හඳුනා ගන්න බැරි ඒවා නිෂ්පාදන සහ සේවා කියන දෙපාර්තමේන්තු වර්ග දෙකටම සුදුසු පදනම් වලට බෙදා හැරියා. ඒ කියන්නේ විභජනයේදීත් ප්‍රාථමික විභජනය අපි අවසන් කරා. දැන් ඔබ සතුව හිතන්න නිෂ්පාදනාංශ තුනක් තියෙනවා. අපි ගමුකෝ එකම උදාහරණේ. ඒ තමයි කැපීම් අංශය, මැදීම් අංශය, මැසීම් අංශය කියලා. එතකොට ඒ නිමෝම් නැත්නම් නිෂ්පාදනාංශ තුනටම පොදුකාර්ය පිරිවැය බෙදා හැරිලා තියෙනවා. ඒ වගේම ගබඩාව කියන සේවා දෙපාර්තමේන්තුවටත් පොදුකාර්ය පිරිවැය බෙදා හැරිලා තියෙනවා. එතකොට ප්‍රාථමික විභජනයේ අවසානයේදී
නිෂ්පාදන සහ සේවා කියන දෙපාර්තමේන්තු සියල්ලටම පොදු කාර්ය පිරිවැය බෙදා හැරිලා තියෙනවා. දැන් දුවේ පුතේ මතක් කරගන්න මම මේ පාඩමේ මුලින්ම කියපු දේ ඒ තමයි. මේ පාඩමේ අරමුණ තමයි අවධාරණය කරන්නේ නිෂ්පාදන පොදු කාර්යය කොහොමද යම්කිසි නිෂ්පාදිතයකට ඒ කියන්නේ භාණ්ඩයකට හෝ සේවයකට බෙදා හරින්නේ කියන්නේ. දැන් අපි බෙදා හැරලා තියෙන්නේ නිෂ්පාදන සහ සේවා දෙපාර්තමේන්තු වලට. එතකොට දුවේ පුතේ තර්ක කරලා ගන්න සේවා දෙපාර්තමේන්තුවක් කිව්වේ පැහැදිලිව නිමවුමක් හඳුනා ගන්න බැරි දෙපාර්තමේන්තුවක්. එහෙනම් සේවා දෙපාර්තමේන්තුවක් විසින් නිමවුමක් ජනිත කරන්නේ නැත්නම් ඒ සේවා දෙපාර්තමේන්තුවට මේ වනතෙක් රැස්විච්ච ඒ කියන්නේ ප්‍රාථමික විභජනය සහ ප්‍රතිපාදනය කියන කොටස් දෙකින්ම රැස්විච්ච පොදු කාර්ය පිරිවැය නැවත බෙදා හරින්න ඕනේ නිෂ්පාදන දෙපාර්තමේන්තුව අතර. මම නැවත කියනවා. සේවා දෙපාර්තමේන්තුවකට නැත්නම් අංශයකට මේ වනතෙක් රැස් වෙලා තියෙන නිෂ්පාදන පොදු කාර්යය. සේවා දෙපාර්තමේන්තුවක් විසින් නිෂ්පාදිතයක් ජනිත කරන්නේ නැති නිසා නැවත නිෂ්පාදන දෙපාර්තමේන්තුව වලට බෙදා හරින්න ඕන. අන්න ඒ බෙදා හැරීමට අපි කියනවා ද්විතීයික විභජනය කියලා. ඔබට දැක ගන්න පුළුවන් තිරේ නිර්වචනය මම කියවුවොත් එහෙම සේවා පිරිවැය මධ්‍යස්ථාන වලට වෙන් කළ පොදු කාර්ය පිරිවැය නැවත නිෂ්පාදන දෙපාර්තමේන්තු අතර සුදුසු පදනමකට බෙදා හැරීම තමයි ද්විතීයික විභජනය කියලා කියන්නේ. අපේ උදාහරණයට අනුව අපිට තිබුණා ගබඩාව. එතකොට ගබඩාව සඳහා රැස්විච්ච පොදු කාර්ය පිරිවැය අපි කෙසේ හෝ සුදුසු පදනමක් භාවිතා කරලා නැවත නිෂ්පාදන දෙපාර්තමේන්තුව අතර බෙදා හරිනවා. මම නැවතත් ප්‍රශ්නයක් අහුවොත් ඇයි එහෙම සේවා දෙපාර්තමේන්තුවේ රැස්විච්ච පොදු කාර්ය පිරිවැය නැවත බෙදා හරින්නේ? හේතුව තමයි සේවා දෙපාර්තමේන්තුවක් විසින් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ නැහැ. එතකොට අපි මේ පාඩමේ මූලිකම අරමුණ තමයි නිෂ්පාදන පොදු කාර්යය කෙසේද භාණ්ඩයකට වෙන් කරන්නේ කියන්නේ. එහෙනම් සේවා දෙපාර්තමේන්තුවක් භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ නැති නිසා සේවා දෙපාර්තමේන්තුව සඳහා රැස්විච්ච පොදු කාර්ය පිරිවැය නැත්නම් අර ප්‍රතිපාදනයේ සහ ප්‍රාථමික විභජනයෙන් වෙන් කළ පොදු කාර්ය පිරිවැය නැවත නිෂ්පාදන දෙපාර්තමේන්තුව අතර බෙදා හරින්න ඕන. ඔන්න ඔය ක්‍රියාවලියට කියනවා ද්විතීයික විභජනය කියලා. ඒ නිසා දුවේ පුතේ මතක තියාගන්න පොදු කාර්ය පිරිවැය විභජනය කිරීමේදී නැවත කොටස් දෙකක් එනවා. ඒ තමයි ප්‍රාථමික විභජනය, දෙක තමයි ද්විතීයික විභජනය. දැන් අපි බලමු පොදු කාර්ය පිරිවැය විභජනයේදී මම කිව්ව කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි ප්‍රාථමික විභජනය සහ ද්විතීයික විභජනය. මෙන්න මේ ද්විතීයික විභජනය ඒ කිව්වේ සේවා දෙපාර්තමේන්තුවක පොදු කාර්ය පිරිවැය නැවත නිෂ්පාදන දෙපාර්තමේන්තු වලට බෙදා හරිනකොට මම කිව්ව සුදුසු පදනමක් භාවිත කරන්න ඕනේ කියලා. අපි ගමු මේ පාඩම පුරාවට අපි ගත්ත උදාහරණය. අර ඇඟලුම් කම්මලක ගබඩාව කියන එක. දැන් ගබඩාව කියන සේවා දෙපාර්තමේන්තුව. එහෙනම් ඒ ගබඩාවට දෙන්විච්ච නිෂ්පාදන පොදු කාර්යය නැවත නිෂ්පාදන දෙපාර්තමේන්තුව අතර බෙදා හරින්න ඕනේ. ඒ සඳහා මොකක් හරි සුදුසු පදනමක් තියෙනවා. අන්න ඒ වගේ සුදුසු පදනම් කීපයක් තමයි මම මේ දීලා තියෙන්නේ. ඒතර වලට පේනවා ගබඩා වියදම් නැවත නිෂ්පාදන දෙපාර්තමේන්තුව අතර බෙදා හරින්න පුළුවන් එක පදනමක් තමයි භාවිතා කරන්න පුළුවන් ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍ර සංඛ්‍යාව. ඔබට මූලික පාඩම් වලින් ආවරණය වෙලා ඇති ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයක් කියන්නේ නිෂ්පාදනාංශයක් ගබඩාවෙන් ද්‍රව්‍ය ඉල්ලනකොට භාවිතා කරන ලියවිල්ලක්. එතකොට පැහැදිලි නේද ගබඩාවේ වියදම් නිෂ්පාදනාංශයට වෙන් කරනකොට සුදුසු පදනමක් නේද ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍ර සංඛ්‍යාව. එයි නිෂ්පාදනාංශයක් ද්‍රව්‍ය අවශ්‍ය වෙනකොට ගබඩාවෙන් ද්‍රව්‍ය ඉල්ලන්නේ ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයක් සකස් කරලා. ඒ නිසා ඒ අධ්‍යාචනා පත්‍ර සංඛ්‍යාව අනුව ගබඩා වියදම් නිෂ්පාදන දෙපාර්තමේන්තුවට වෙන් කළොත් සාධාරණ වෙන් කිරීමක් සිදු වෙනවා. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් නිෂ්පාදන අංශ සඳහා නිකුත් කළ ද්‍රව්‍ය ප්‍රමාණය. ඒ කියන්නේ ගබඩාවෙන් ඒ නිෂ්පාදන අංශවලට කොච්චර ප්‍රමාණයක ද්‍රව්‍ය නිකුත් කරාද? අන්න ඒ පදනම මත ගබඩාවේ වියදම නැත්නම් ගබඩාවේ මේමන විට වෙන් කළ පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන දෙපාර්තමේන්තුවලට වෙන් කරන්න පුළුවන්. ඊළඟට තව උදාහරණයක් දීලා තියෙනවා නඩත්තු අංශය. දැන්
යන්ත්‍ර වගේ දේවල් නඩත්තු කිරීම සඳහා වෙනම සේවාංශයක් තියෙනවා නම් ඒ යන්ත්‍ර නඩත්තු අංශයේ ඒ කියන්නේ සේවාංශයේ වෙන්විච්ච පොදුකාර්ය පිරිවැය අපිට නිෂ්පාදන දෙපාර්තමේන්තු අතර බෙදා හරින්න පුළුවන්. ඒ නිෂ්පාදන දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් අංශය නඩත්තුව සඳහා කොච්චර පැය ප්‍රමාණයක් භාවිතා කළාද කියන එකමයි. දැන් නඩත්තු අංශයෙන් කොච්චර පැය ප්‍රමාණයක් ඒ නිෂ්පාදන අංශයේ භාවිතා කරාද කියන කරුණ මත නඩත්තු අංශයේ පොදුකාර්ය පිරිවැය නිෂ්පාදන අංශ වලට බෙදා හරින්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට පොදුකාර්ය පිරිවැය විභජනය කරන්න පුළුවන්. ඒ තමයි ප්‍රාථමික විභජනය සහ ද්විතීයික විභජනය කියන කොටස් දෙක යොදාගෙන. ඉතින් මේ වැඩසටහනින් මම සාකච්ඡා කළේ කොහොමද පොදුකාර්ය පිරිවැය යම්කිසි භාණ්ඩයකට වෙන් කරන්න කියන මාතෘකාව. ඒදී යම්කිසි භාණ්ඩයක් එහෙම නැත්නම් නිෂ්පාදන ඒකකයක් සමග පැහැදිලිව හඳුනා ගන්න බැරි පිරිවැයට අපි කිව්වා පොදුකාර්ය කියලා. ඊට පස්සේ මම විස්තර කරා පොදුකාර්ය පිරිවැය වර්ගීකරණය කරන්නේ නිෂ්පාදන පොදුකාර්ය සහ නිෂ්පාදන නොවන පොදුකාර්ය කියලා. එතෙන්දි මම පැහැදිලි කරා නිෂ්පාදන පොදුකාර්ය පමණයි යම්කිසි භාණ්ඩයකට අපි වෙන් කරන්නේ කියන එක. එසේ නිෂ්පාදන පොදුකාර්ය වෙන් කරද්දී අපි භාවිතා කරන්න ඕන ක්‍රියාපිළිවෙලක් තියෙනවා. ඒ තමයි පොදුකාර්ය පිරිවැය රැස් කිරීම, ප්‍රතිපාදනය, විභජනය සහ අන්තර්ගාමී. අපි මෙතනින් කතා කරේ පොදුකාර්ය පිරිවැය රැස් කිරීම කරන්නේ කෙසේද, ඊළඟට ප්‍රතිපාදනය කරන්නේ කෙසේද සහ විභජනය කරන්නේ කෙසේද කියන මාතෘකා තුන. ඒ අනුව අපොස උසස් පෙළ ගිණුම්කරණයේ 13 ශ්‍රේණියේ කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප කියන මාතෘකාව යටතේ නිපුණතා මට්ටම 14.7 නිෂ්පාදන පොදුකාර්ය කෙසේද නිෂ්පාදිතයකට අවශෝෂණය කරන්නේ නැත්නම් අන්තර්ග්‍රහණය කරන්නේ කියන මාතෘකාව යටතේ අපි කතා කරා පොදුකාර්ය පිරිවැය රැස් කිරීම, ප්‍රතිපාදනය සහ විභජනය. ඉදිරි වැඩසටහනකින් අපි කතා කරමු පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කරන්නේ කෙසේද යම්කිසි භාණ්ඩයකට කියන කාරණය. එතෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.